සම්බුදු සරණයි සුපින්නත් ඔබ සියලු දෙනාටම සුපින්නතුනි පින්නට යමෝත් කුසලයට යමෝත් අකුසල කර්මයන්ගෙන් ඈත්ොත් සුපින්නත් ජීවිතයක් උදෙසා අපේ ධර්ම අවබෝධය ලබා ගත යුතු වෙනවා. ඒ නිසාම නිරතුරුවම උතුම් ශ්‍රී සම්බුද්ධ බුදුන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ඒ උතුම් දර්ශනය අපේ ජීවිතයට උකහා ගත යුතු වෙනවා. ඒ නිසාවෙන් අපි නිරතුරුවම සද්ධර්ම දේශනා ශ්‍රවණය කළ යුතුයි. ඒ ඔස්සේ ජීවිත කොට නංවා ගත යුතුයි. පැය 24 මුළුල්ලෙහිම සෑම හිතසුව පිණිස මුළු මහත් ලෝ පුරාම සද්ධර්ම sannivedana යතු බෞද්ධ ආරූප වහිනියේ දායකත්ව සද්ධර්මානුශාසනාව දෙල්ගොඩ නාරංගවල ගුණරතන සම්පෝධිත හම්සෙවන පරිශ්‍රයේ සිට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. සුපින්නතුනි මේ උතුම් සද්ධර්ම දේශනා පැවැත්වීම වෙනුවෙන් මේ උතුම් දම් සභා මණ්ඩපයේට වැටම අවතාල ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඤ්ඤාණ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. පින්නතුනි මේ උතුම් සද්ධර්ම දේශනාවේ ඒ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනවා නවසීලන්තයේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරී එම්.එම්. ගුණවර්ධන ඉනෝකා විමලරත්න බර්නාඩ් විමලරත්න එංගලන්තයේ පදිංචි සජිත් විමලරත්න මිහිර සුගන්ධිකා කියනා වූ පවුලේ සුපින්වත් සියලු දෙනා. එසේනම් අපි සියලු දෙනාම මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනේ, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ 84000ක් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරලා ධර්මඥානය දියුණු පමුණු කරගන්නවා වගේම උතුම් පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ජීවිතයට ඒකරාශී කර ගැනීමටයි හැමදෙනාම සූදානම් වෙන්නේ. ඒ උතුම් පුණ්‍ය ශක්තියයි කුසල ශක්තිය අප හැමදෙනාටම බොහෝම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු වාසනා වෙන්නේ. නිවන් අවබෝධයට පෙර අපි අපේ ජීවිත සුවපත් භාවයට පත් කර ගැනීම උදෙසා යම්කිසි බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර ගැනීම උදෙසා මෙලොව පරලොව ජීවිත සුවපත් භාවයට පත් කර ගැනීම උදෙසා හේතු වන්නේ මේ රැස් කරගන්න උතුම් පුණ්‍ය ශක්තියයි. ඒ උතුම් පුණ්‍ය ශක්තිය අතරත් ධර්ම දානමය පුණ්‍ය ශක්තිය ඉතා සුවිශේෂයි. ධර්ම ශ්‍රවණයට පෙර ප්‍රාර්ථනාවක් තබා ගනිමු. අද දවසේ මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන නවසීලන්තයේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී
එම්.එම්. ගුණවර්ධන මහත්මිය, ඒ වගේම ඉනෝකා විමලරත්න, බර්නාඩ් විමලරත්න, එංගලන්තයේ පදිංචි සජිත් විමලරත්න ඇතුළු කොට ඇති පින්නතුන් වගේම ඒ ගුණවර්ධන මෑණියන් වෙනුවෙන් මේ පින්කම සංවිධානය කරලා ඥාති මිත්‍රාදීන් ඒක රාශි කරගෙන මේ උතුම් පින්කම සංවිධානය කරගන්නට යෙදුණු මිහිරි සුගන්ධිකා මහත්මිය ඇතුළු කොට ඇති පින්නතුන් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. මියගිය ඥාතීන්ට පරලෝ වශයෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටත් ඒ වගේම පින්වත් හැම දෙනාටම තුන්වන්ගේ ආශිර්වාදයේ රැකවරණේ බලාපොරොත්තුෙන් වගේම උතුම් පුණ්‍ය ලාභයක් ජීවිතයට ඒක රාශී කර ගැනීම අදහස් ඇති කරගෙනයි පින්කම සිද්ධ කරන්නේ. ප්‍රාර්ථනාව තමයි මේ රැස් කරගන්න උතුම් පුණ්‍ය ශක්තිය දේවතා සමූහයා අනුමෝදන් වෙලා මියගිය ඥාතීන්ද අනුමෝදන් වෙලා අප සෑම සුළු දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා කියන අදහස ඇති කරගෙනයි පින්කම් සිද්ධ කරන්නේ. පින්තුනේ මාතෘකා කරගන්නට යෙදුණු ගාථාව ධම්මපදයේ අත්තවක්කේන තා වටිනා ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ප්‍රමාණික වශයෙන් ගත්තොත් 84000ක් ධර්මස්කන්ධය නේද? ඒ ධර්මස්කන්ධයේ සඳහන් වෙලා තියෙන එතකොට ත්‍රිපිටක දේශනාව. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. සූත්‍ර පිටකයේ තියෙනවා ධර්මස්කන්ධයන් 21000ක්. ඊළඟට විනය පිටකයේ තියෙනවා ධර්මස්කන්ධයන් 21000ක්. එතකොට 42000යි. අභිධර්ම පිටකයේ තමයි ධර්මයෙන් අඩක්ම සඳහන් වෙන්නේ. 42000ක් ධර්මස්කන්ධය අඩංගු වෙනවා අභිධර්ම පිටකයේ. එතකොට කෙනෙක් අභිධර්මයේ දන්නේ නැහැ කියලා කියන්නේ ධර්මයෙන් භාගයක්ම දන්නේ නැහැ කියන එකයි නේද? එතකොට ඒ අතරින් සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ, ඒ වගේම දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, කුද්දක නිකාය, ඒ විදිහට සඳහන් වෙනවා ග්‍රන්ථ පහක් ප්‍රධාන වශයෙන්. කුද්දක නිකායට අයිති පෙළ ධර්මයේ තුල ඒ විදිහට ධර්ම ග්‍රන්ථ තියෙනවා 15ක්. ඒ 15න් එකක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදයේ තියෙන වග්ග 26ක්, ගාථා 423ක්. එතකොට ත්‍රිපිටකයේ පුරාවටම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊටාම වැදගත් සූත්‍ර දේශනා අඩංගු කරලා තමයි, ඒ වගේ තියෙන ගාථා එකතු කරලා තමයි මේ ධම්මපදයේ හැදිලා තියෙන්නේ. ඒතකොට මේ ධම්මපදයේ තමන්ගේ ආත්මය පිළිබඳව, එහෙම නැත්නම් තමන් ගැන, තමන්ගේ ජීවිතයේ වැදගත්කම පෙන්නලා දීපු දේශනා තමයි එතකොට මේ ගාථා තුල සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ සත්වයා දුකින් එතර කරවන්නට. දුකින් එතර කරවීමට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අපිට පෙන්ලා දෙන්නේ අපේ මේ ජීවිතයේ තියෙන වැදගත්කම, වටිනාකම ගැන නේද? එතකොට ධර්ම මාර්ගයේ ගමන් කරන්නටත්, දුකින් එතර වෙන්නටත්
ධර්මය අවබෝධ කරගන්නටත් පුළුවන්කම ලැබෙන්නේ තමන්ගේ ජීවිතය ගැන අවබෝධ කරගත්තොත්. එතකොට බුදුරජාණන් දේශනා කළා ජීවිතයක් කියලා කියන්නේ ආත්මයක් කියලා කියන්නේ ඒ පිළිබඳව අපි දැන අවබෝධය ඇති කරගත යුතුයි. තමන් කියලා කියන්නේ කවුද කියලා නේද? එහෙම තමන් පිළිබඳව අවබෝධ කර ගැනීමේ වටිනාකම ඉස්සෙල්ලාම අනුන් ගැන බලනවට වඩා අනුන් ගැන බලන්න කලින් තමන් ගැන බලන්න කියලා කියන එක තමයි බුදුරජාණන් දේශනා කළේ. ඒ නිසා ඒ පිළිබඳව ඊටාම වැදගත් ගාථාවක් තමයි මාතෘකා කරගත්තේ. අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං. තමන්ට තමන් ආදරේ නම් තමන්ට තමන් ලෙන්ගතුයි නම් තමන්ට තමන් ප්‍රියමනාප නම් තමන්ගේ ජීවිතේ තමා විසින්ම සුරක්ෂිත කරගත යුතුයි. ඒක අනුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනුන්ගෙන් බලාපොරොත්තු යුතු දෙයක්වත් නෙවෙයි. එතකොට එහෙම ආරක්ෂා කර ගැනීමට තින්නමඤ්ඤ තරං යාමයන් තුනක් තියෙනවා. කියන්නේ ජීවිතේ කාල තුනක් තියෙනවා. ප්‍රධාන කාල තුනක්. ඒ තමයි ලාබාල කාලය, තරුණ කාලය සහ වැඩිහිටි කාලය. එතකොට මේ අවස්ථා තුනෙන් එකකදීවත් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත්තොත් ඒ ඊටාම සුරක්ෂිත ලෙස ආරක්ෂා කරගත්ත කෙනා තමයි පටිජග්ගේය පණ්ඩිතෝ කියලා කියන්නේ. පණ්ඩිතෝ කියලා කියන්නේ රහතන් වහන්සේට. එතකොට සම්බුද්ධත්වය අවබෝධ කරගෙන අරිහත්ත්වයට පත් වෙනවා. නේද? පසේ බුද්ධත්වයට පත් වෙලත් අරිහත්ත්වයටයි පත් වෙන්නේ. ඊළඟ කෙලින්ම මහරහත් භාවයෙන් අරිහත්ත්වයට පත් වෙනවා. අරිහත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ පරිනිර්වාණයට පත් වෙනවා. පරිනිර්වාණයට පත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිවීමට පත් වෙනවා. සංසාර ගමන සම්පූර්ණයෙන්ම නවතා තබනවා. නවතා ගන්නවා. එතකොට උත්පත්තියකුත් නැහැ නේද? ආය වයසට යන එකකුත් නැහැ. ලෙඩ රෝග හැදෙන්නෙත් නැහැ. නේද? කැමති දේවල් ලැබීමෙන් හරි අකමැති දේවල් වලින් අකමැති දේවල් හා එක්වීමෙන් හරි ඒ වගේම කැමතිම දේවල් නොලැබීමෙන් හරි නේද? ඒ විදිහේ දුකක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ ශරීරය එහෙම නැත්නම් මේ ආත්මය පරිහරණය කිරීමෙන් රූපය පරිහරණය කරනවා අපි. වේදනාව පරිහරණය කරනවා. හඳුනා ගැනීම ගොඩාක් අපි පරිහරණය කරන එකට සංඥාව කියලා කියනවා. සකස් කර ගැනීම ගොඩාක් අපි පරිහරණය කරනවා. ඒකට කියනවා සංස්කාර කියලා. දැන ගැනීම ගොඩාක් අපි පරිහරණය කරනවා. ඒකට කියනවා විඥානය කියලා. එතකොට මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන කවදාවත් නැවත උපාදානයටපත් වෙලා නැවත ආත්මයකට යන්නේ නැතුව භවයකට යන්නේ නැතුව සම්පූර්ණම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti. මේ කියන සියලුම දුක්ඛ ස්කන්ධයන් සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. අන්න එහෙම කෙනාට කියනවා කවුද? පණ්ඩිතෝ කියලා. ඉතින් අපේ බලාපොරොත්තුවත් අපේ ප්‍රාර්ථනාවත් මේ පින්කම් සිද්ධ කරලා බෞද්ධයන් විදිහට ඒ නිර්වාණ අවබෝධයටපත් වීම. එහි වැදගත්කම. එතකොට බුදුරජාණන් දේශනා කළා තමන්ට තමන් ආදරේ නම් තමන්ට තමන් ලෙන්ගතුයි නම්
තමාගේ ජීවිතය තමා විසින්ම සුරක්ෂිත කරගන්න ඕනේ කියලා. ආරක්ෂා කරගන්න ඕනේ කියලා. එතකොට අනාරක්ෂිත බවකුත් තියෙනවනේ. නේද? මේ ජීවිතයේ තියෙන අනාරක්ෂිත බව. සාමාන්‍යයෙන් අපි යුද්ධ කාලේ යුද්ධය පැවති කාලේ ජීවිතය ගැන ලොකු අවධානමක් තිබුණා නේද? එතකොට ඒක අපි දකුණේ ඉන්න අයට හරිය මධ්‍යම පළාතේ ඉන්න අයට හරිය නොදැනුණාට උතුරු නැගෙනහිර ඉන්න අයට ජීවත් වෙන අයට ගොඩාක් දැනුණා. ඉතින් කොහොම වුණත් ඒ වගේ යුද්ධයක් හරි එහෙම නැත්නම් යම්කිසි ජීවිතය තොර වෙන ජීවිතය අනතුරටපත් වෙන දෙයක් හෙට සිද්ධ වේද අනිද්දා සිද්ධ වේද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැනුත් එහෙම වෙලා තියෙන්නේ. ඒක තමයි අපි මේ මුවාවරණය කරගෙන සිද්ධ වෙලා තියෙන්නේ. නේද? ඔව්. ආරක්ෂිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අද වෙනකොටත් අපේ දවසකට 7-8 දිනක් නැති වෙනවා. නේද? ජීවිතක්ෂයටපත් වෙනවා. ඉතින් ආන්නේ වගේ අවධානමක් තියෙනවා. එතකොට මේ ජීවිතයත් අපි අනාරක්ෂිතයි. මේ ගත කරන ජීවිතය අනාරක්ෂිතයි. ඒක මනුෂ්‍ය වෙලා ඉපදුනත් තවත් සත්තු වෙලා ඉපදුනත් ඒ අනාරක්ෂිත බව තියෙනවා. තවත් සත්වයන් විදිහට තිරිසන්නාත් භාවයක් වගේ ලබා ගත්තොත් ඒක ඒ අනාරක්ෂිත බව ඉතාම වැඩි. බුද්ධිය මෙහෙवला කල්පනා මෙහෙवला සිහි කල්පනා මෙහෙवला ප්‍රඥා මෙහෙवला අපිට පුළුවන් මරණයෙන් ගැලවෙන්න. නේද? සුරක්ෂිත වෙන්න අපිට පුළුවන්. ආරක්ෂා ස්ථාන වලට යන්න පුළුවන්. ඒ වගේම විවිධ පුද්ගලයන්ගෙන් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. සත්තුන්ට එහෙම බෑ. නේද? සත්තුන්ට එහෙම ලොකු බුද්ධියක් කල්පනාවක් නැති නිසා. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ අනාරක්ෂිත බව මොකක්ද අපිට තියෙන්නේ? මේ ජීවිතේ අපිට තියෙන අනාරක්ෂිත බව මොකක්ද? ඒක තමයි සතර අපාය කියලා කියන්නේ. නේද? අනාරක්ෂිත බව මොකද්ද? සතර අපාය. සතර අපායට වැටෙන්න කොයි මොහොතේ වැටෙයිද කියලා අපිට කියන්න පුළුවන්කම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බොහෝම සුළු මොහොතයි යන්නේ අපේ ජීවිතේ නැති වෙන්න. ඒ මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ ප්‍රමාණයත් බොහෝම ටිකයි. අපමිදම් බික්කවේ මනුස්සානං ආයු කියලා දේශනා කළේ. ආයුෂය කියලා කෙනෙක් බොහෝම ටිකයි. ඒ නිසා ඊටාම දැඩි අවදානමක් තියෙනවා සතර අපායට වැටීමේ. සතර අපායට වැටීමේ දැඩි අවදානම තියෙන්නේ පෘථග්ජනයට. නේද? සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙලා නැති හැමෝටම තියෙන අවදානමක් තමයි එතකොට මේ සතර අපායට වැටෙනවා කියලා කියන එක. එතකොට සතර අපායෙන් මිදෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ සෝවාන් වුණාට පස්සේ. පළවෙනි මාර්ගඵලයටපත් වුණාට පස්සේ තමයි සෝවාන් වුණාට පස්සේ තමයි සතර අපායට වැටෙන එක වළකින්නේ. සතර අපාය වළකින්නේ. ඒතර එතකන් පෘථග්ජන තත්ත්වයෙන් ඉන්න තාක් අනාරක්ෂිතයි. ඒක දැඩිව Tamanට අවබෝධ වෙන්නේ දුක තේරුම් ගත්ත තරමටයි. නේද? දුක කියලා කියන එක තේරුම් ගත්ත තරමට තමයි අපිට අපායට වැටීමේ එහෙම නැත්නම් ඒ අනාරක්ෂිත බව ගොඩාක් අවබෝධ කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. පෘථග්ජන කෙනෙක් ආත්මය ගැන සලකන විදිහයි ඊළඟට සෝවාන් කෙනෙක් ආත්මය පිළිබඳව දකින විදිහයි හාත්පසින්ම වෙනස්. නේද? හාත්පසින්ම වෙනස්. ඒ විදිහට මේ මස්සෙන් අපිට දකින්න නම්
ධර්මය අපිට දකින්න නම් මේ මස් ඇහෙන් ධර්මයේ දකින්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ මොන ඇහෙන්ද? ධර්ම ඇහෙන්. ඒකට කියන්නේ චක්කුම් උදපාද කියලා. දහම් ඇසින් තමයි ධර්මයේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම ධර්මයේ දකින්න කෙනාට කියනවා දස්සන සම්පන්නය කියලා. මොකද්ද? දස්සන සම්පන්න පුද්ගලයා කියනවා. කර්ණීය සූත්‍රයේ සඳහන් වෙන්නේ දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගීධං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. නේද? අන්න ඒ විදිහට දස්සන සම්පන්නයා කියලා කියන්නේ එතකොට සෝවාන් ආදී මාර්ගඵල උදා කරගත්ත කෙනාට. එතකොට අපි මොනවද අපේ ජීවිතය ගැන දැනගන්න ඕනේ? ආත්මය ආරක්ෂා කර ගැනීම සඳහා අපි මොනවද දැනගන්න ඕනේ? ධර්මයේ දැන ගැනීම ඉතාම වැදගත්. ක්‍රියාවට නැංවීමට කලින් ජීවිතයට ධර්මය එකතු කරගන්න කලින් ධර්මයේ දැනගෙන ඉන්න ඕනේ. ඒ ධර්මයේ දැනගැනීමේ වටිනාකම එන්නේ අර අනාරක්ෂිත බව අපේ ජීවිතයට එනකොට. සාමාන්‍යයෙන් අපිට හිතවත්ම අයත් එක්ක ඉන්නකොට, අපිව ආරක්ෂා කරන අයත් එක්ක ඉන්නකොට අනාරක්ෂිතයි කියලා හිතෙන්නේ නැහැ. නේද? එතකොට අපි හැම වෙලාවම අපි ගැන කොයි මොහොතේත් හොයලා බලන අය ඉන්නවනම් නේද? කෑවද, පීවද, ඇඳද, පැළඳද නේද? හැම තැනකම ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවනම් අපිට අනාරක්ෂිතයි කියලා හිතෙන්නේ නැහැ. කල්පනා වෙන්නේ නැහැ. අනාරක්ෂිතයි කියලා කල්පනා වෙන්නේ මොන වෙලාවටද? තනියෙන් ඉන්න වෙලාවට. නේද? තනියෙන් ඉන්න වෙලාවට තමයි කල්පනා වෙන්නේ අනාරක්ෂිතයි කියලා. ඒතර තනියෙන් ඉඳලා බලන්න ඕනේ. නේද? දැන් ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් කොයිතරම් සැප සම්පත් තිබුණත්, පහසුකම් තිබුණත්, ජීවිතේ කොයිතරම් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් නේද? ඒ වගේම පරිවාර සම්පත්තියෙන්, ධනයෙන්, කොයි දෙයෙන් පොහොසත් වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම අවබෝධය ලැබුවේ. එහෙම නැත්නම් ශාසනයට ඇතුල් වුණේ බොහොම තරුණ වයසේ අය. නේද? තරුණ වයසේ අය. ඉතින් සමහර වෙලාවට දවසයි දෙකයි හරි මාසයයි හමාරයි හරි සමහරලාට විවාහ වෙලා. නේද? එහෙමයි විශාල වශයෙන් ශාසනයට එකතු වුණා. ඉස්සෙල්ලම මහත්වරු නේද? තරුණ දරුවෝ ශාසනයට ඇතුළු වුණාට පස්සේ බිරින්දෑවරු ගෙදර තනි වුණා. ඒ බුදුරජාණන් වහන්සේට උකට කතාවකුත් හැදුනා. නේද? භාග්‍යතුන් වහන්සේ මේ කාන්තාව ඒ විදිහට අතරමං කරනවා කියලා. එහෙම කතාවකුත් හැදුනා. ඉතින් එහෙම වුණත් වැඩි කල් යන්න කලින් ඒ කාන්තාවන්ටත් නිදහස ලැබුණා. භික්ෂුණී ශාසනයේ පැවිදි භාවයට පත් වෙලා නේද? පැවිදි භාවයට පත් වෙලා ධර්ම අවබෝධය ළඟා කරගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කළා ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ අපි දුක අවබෝධ කරගන්න නම් විවේකී කියලා කියන එක. එතකොට පළවෙනි විවේකය තමයි කායික විවේකය. එතකොට අපි ලබා ගත යුතු පළවෙනි විවේකය මොකද්ද? විරාමය මොකද්ද? කායික විවේකය. දැන් මේ බණ අහන්නේ කායික විවේකය ඇති කරගෙන. නේද? බුදුරජාණන් දේශනා කළා ධර්මයේ තියෙන වැදගත්කම අවබෝධ කරගත්ත කෙනා සියලු කටයුතු අත්හැරලා දානවා කියලා බණ අහන වෙලාවට.
සියලුම කටයුතු අත්හැරලා දාන්න ඕනේ බණ අහන වෙලාවට. මේ බණ අහන වෙලාවට සියලු කටයුතු අත්හැරලා දැම්මට පස්සේ තමයි ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලස ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මෙතන අපේ 15ක් 20ක් හරි එකතු වෙලා හරි බණ අහනවා කියලා අපි හිතුවට දැන් අපි තනි තනියෙන් තමයි බණ අහන්නේ. නේද? තනි තනියෙන් තමයි බණ අහන්නේ. දැන් ඇත්තටම නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන අය අතර විශාල පිරිසක් වයෝවෘද්ධ මෑණිවරුන් පියවරුන් සමහරලාට උත්පලව ඉඳගෙන නේද? නිවස් වල ඉඳගෙන බණ අහනවා. ඒ බණ අහනකොට ජීවිතේ ගොඩාක් දේවල් මතක් වෙලා කරපු කියපු දේවල් සිහිපත් කරලා මතක් වෙලා බණ අහනකොට කොයිතරම් සැනසීමක්ද? බණපදයක් ඇහෙනකොට කොයිතරම් සැනසීමක්ද කියලා මේ වැටහෙනවා. අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ හැමදිනාමත් ඉස්සෙල්ලාම ඇති කරගත්ත කායික විවේකී කියලා කියන එක. ඊළඟට ඇති කරගන්නට ඕනේ බුදුරජාණන් දේශනා කළා චිත්ත විවේකය ඊළඟට ඇති කරගන්න ඕනේ. කායික විවේකය ඇති කරගත්තට පස්සේ ඊළඟට චිත්ත විවේකය ඇති කරගන්න ඕනේ. චිත්ත විවේකය කියලා කියන්නේ හිතේ සමාධිය ඇති කරගන්නවා කියන එක. තමන්ට තමන් ආදරේ නම් තමන්ට තමන් ලිංගතු නම් ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? අර කටයුතු වලින් ඈත් වෙලා ඉස්සෙල්ලාම කායික විවේකී ඇති කරගෙන දැන් කරන්නේ මොකද්ද? චිත්ත විවේකී ඇති කරගන්න එක. ඒ කියන්නේ හිත සමාධිමත් කරගන්න එක. බණ අහනකොට හිත සමාධිමත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අනිත් අයත් එක්ක කතා බහ කරන ගොඩක් වෙලාවට ඉතින් කතා බහ කරලා තමයි හැම දෙයක්ම කරන්නේ නේද? ජීවිතේ තවත් කෙනෙක් කියන දෙයක් පැයක් අහගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්ද? අම්මා කියන එක හරි තාත්තා කියන එක හරි නේද? වැඩිහිටියෙක් කියන දෙයක් හරි මොනවා හරි දෙයක් පැයක් අහගෙන ඉන්න පුළුවන්ද? නේද? සාමාන්‍යයෙන් පන්ති කාමරයේ තියෙන්නෙත් පැය භාගයක් එහෙම නැත්නම් විනාඩි 45ක් වගේ කාලයක් නේද? පැයකුත් නැහැ. ඉගෙන ගන්නකොට. විශේෂ කරුණක් වුණත්. එතකොට මේ සාමාන්‍යයෙන් අපේ මොලේ හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 20කට වගේ ප්‍රමාණයකට තමයි කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන්. නමුත් බණ අහනවා. තවත් කියන දෙයක් අහගෙන ඉන්නවා. එතකොට තවත් කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න අපි මේ ඉස්සෙල්ලාම හිත පුරුදු කරගන්නවා. නේද? හිත පුරුදු කරගන්නවා තවත් කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න. අපි කියන්නේ වැඩ කරන්න කලින් මොන හරි කටයුත්තක නිරත වෙන්න කලින් ඇහුම්කන් දෙන්න කියලා. ගොඩක් අය ඇහුම්කන් දෙනව අඩුයිනේ. නේද? වචනයක් දෙකක් දානකොටම කලබල වෙනවා මිසක් ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකට නම්‍යශීලී නෑ. නේද? නමුත් මම මේ දේශනා කරන්නේත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිසා තමයි මේ අය අහගෙන ඉන්නේ. මොකද පෞද්ගලික දෙයක් කිව්වනම් අහගෙන ඉන්නේ නෑ. නේද? ඒකයි. ඒතර වෙන දෙයක් කතා කරන්න අහගෙන ඉන්න අමාරුයි. ඒ නිසා ධර්මය කියලා කියන්නේ මහා ආශ්චර්යමත් දෙයක්. ධර්මයෙන් තමයි හිතට කතා කරන්න පුළුවන් වෙන්නේ. ධර්මයෙන් තමයි හිත ඇතුළටම කතා කරන්න පුළුවන් වෙන්නේ. ධර්මයෙන් තමයි හිත ඇතුළටම කතා කරලා සැනසෙන්න පුළුවන් වෙන්නේ. එතකොට තමන්ට තමන් කතා කරනකොටත් නේද? අර කායික විවේකී ඇති කරගෙන ඉස්සෙල්ලම කරන්නේ තමන්ට තමන් කතා කරලා බලනවා. නේද? එතකොට හිතනවා කියලා කියන්නේ තමන්ට තමන් කතා කරනවා කියන එකනේ. අපිට ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ අනුන් කියන ඒවා අහගෙන ඉන්න වෙලාවයි තියෙන එක. නේද? අපි කියවනවා නේද?
අනිත් අයත් එක්ක කියවනවා. ඊළඟට අනිත් අය කියන දේ අහගෙන ඉන්න වෙලා තියෙනවා. ඒතර තමන්ට තමන් කතා කරන එක හරි වටිනවනේ. තමන්ට තමන් කතා කරලා තමන්ට ඇහුම්කන් දෙන එක හරිම වැදගත්. එහෙම හුරු වෙන එක, එහෙම පුරුදු වෙන එක තමයි ධර්මයෙන් කරන්නේ. නේද? මේක ස්වභාව ධර්මය. ඒතර ජීවිතයේ යථා ස්වභාවය. එතකොට බුදුරජාණන් දේශනා කළේ අපේ ශරීරයේ ස්වභාවිකව හැදිලා තියෙන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපිට මොන හරි අපි ආහාරයක් ගන්නකොට හරි බඩගිනි වෙලාවට ඊළඟට අපි අසනීප වෙලා බෙහෙතක් හේතක් අපේ ශරීරයට එකතු කර ගන්නකොට ඊළඟට අපි මේ පරිහරණය කරන දේවල් නේද? දැන් අපි ගොඩාක් මේ උෂ්ණත්වය අධික නිසා අපි දැන් මේ සීතල භාවිතා කරලා තියෙනවා. නේද? ඒ විදිහටනේ. ඒ හැම දෙයක්ම බාහිරින් අපි අපේ ශරීරයට එකතු කරගන්න දේවල්. ඉතින් බුදුරජාණන් දේශනා කළා අපේ ශරීරයේ හැදිලා තියෙන ස්වභාවික දේවල් වලින් ඒ ස්වභාවිකත්වය ගැන දැනගන්න. ස්වභාවිකව මේ ශරීරය හැදිලා තියෙනවා කියලා මේ දැනගන්න. එහෙම දැනගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ දැනගත්තම. ඒතර ධර්මානුකූලව බලනවා මේ ශරීරයේ ස්වභාවිකව හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරි මේ ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙනකොට හරි සතුටුයිනේ. නේද? හරිම සතුටුෙන් ස්වභාව ධර්මයත් එක්ක එකතු වෙනකොට බලනවා. බුදුරජාණන් දේශනා කළා මේ ශරීරය හැදිලා තියෙන්නේ රූප ගත්තොත් එහෙම 28කින්. මේ ශරීරය හැදිලා තියෙන රූප 28කින්. කවුරු හරි විද්‍යාඥයෙක් හරි දාර්ශනිකයෙක් හරි වෛද්‍යවරුෙක් හරි කවුරු හරි නේද? කවුරු හරි හැදිලා තියෙන්නේ විද්‍යානුකූලවනේ අපිට කියලා දෙන්නේ මේ ශරීරය හැදිලා තින්නේ කොහොමද කියලා. එහෙම බලන්නේ දැන් ඔය බෙහෙත් දෙන්නේ නේද? දැන් කොරෝනා වෛරසයට අපිට එන්නතක් දෙනවා දැන් මේ දවස්වල. නේද? බාහිරින් මේ එකතු කරන්නේ. ඕක හරියයිද වරදීද නේද? කෙන් සනීප වෙයිද කින්ද මන්ද කියලා හරි සැකයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් දේශනා කළා දැන් අපි තවත් විදිහකට ගත්තොත් එහෙම මේ ස්වභාවික දේවල් වලට බය නැහැ. දැන් ස්වභාවික දේවල් වලින් නම් මේ ඖෂධ හදලා තියෙන්නේ ඒ ගැන බයක් නැහැ. නේද? ඒවා ශරීරයට එකතු කර ගැනීමට බයක් නැහැ. ආන්නේ වගේ ශාරීරිය ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ ස්වභාවික දේවල් වලින් ස්වභාවිකව තමයි ශරීරය හැදිලා තියෙන්නේ කියලා. එතකොට අම්මගෙන් තාත්තගෙන් එකතු වෙන ලේ ධාතුවෙන් අපි හැදිලා තියෙන්නේ ස්වභාවිකව. නේද? අම්මගෙන් තාත්තගෙන් එකතු වෙච්ච ලේ ධාතුවෙන් අපි හැදිලා තියෙන්නේ. ඉස්ලාම් බීජයක් හැදිලා නේද? පඨමං කරලං හෝති කලං හෝති අබ්බුදං අබ්බුදා ජායති පේසී පේසේ නිබ්බතති ඝනෝ ඝනාපසාකා ජායන්ති කේසාලෝමා නකාපිච. බුදුරජාණන් දේශනා කළා මව් කුසේ ඉඳලා අර කලලේ ඉඳලා මේක විකාශනය වෙන හැටි කොහොමද ඒකේ වර්ණය කොච්චර කාලයක් ඒකට ගත වෙනවද? දැන් ඔය මව් කුසේ ඉන්න කාලේ ඊළඟට ඉස්සෙල්ලාම කලලයක් හැදිලා ඊළඟට අද්භුතයක් හැදෙන්න කොච්චර කාලයක් යනවද? ඒ සති ගණන් දවස් ගණන් බුදුරජාණන් දේශනා කළා තියෙනවා. දේශනා නොකරපු දෙයක් නැහැනේ. ඒක දන්නේ නැතිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ. නේද? දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ආන්නේ විදිහට මේ ස්වභාවිකව බුදුරජාණන් දේශනා කළා අපි හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඒවා දැනගන්න ඕනේ. එතකොට අපි දැන් උත්සාහ කරන්නේ කවුරු හරි විද්‍යාඥයෙක් හරි කවුරු හරි කියන එකක් අහන්නනේ. නේද? සියලුම දෙමේ ධර්මයේ තිරු තියෙනවා. ආය කිසිම දෙයක් නැහැ පිටින් දැනගන්න. නේද? වෛද්‍ය විද්‍යාව ගැනද තාක්ෂණය ගැනද නේද? ඊළඟට මේ ශාරීරික අපේ ආහාර ගැනද ඊට පස්සේ ප්‍රතිකාර ගැනද ඖෂධ ගැනද මේ හැමදේම ත්‍රිපිටකයේ තියෙනවනේ. නේද? අඩුම ගානේ මේ වැසිකිලි කැසිකිලි යන එක ගැන පවා. නේ? ඒතර මේ මකුළු දැලක් හදන විදිහ මේ ගේ පිරිසුදු කරගන්න විදිහ ආවාසයේ ගේ අපේ පිරිසුදු කරගන්න විදිහ මොනවද දේශනා කළා නැත්තේ? ඇඳුම් පළඳුම් අදින්නේ කොහොමද නේද? ඒක හදාගන්නේ කොහොමද? මේ හැම දෙයක්මනේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ ශාරීරිය හැදිලා තියෙන්නේ කොහොමද කියලා.
රූප 28කින් තමයි ශරීරය හැදිලා තියෙන්නේ. ඒකට කියනවා අටවිසි රූප කියලා. තමන් ගැන දැනගන්න නම් ඒ විදිහට දැනගන්න ඕනේ. දැන් පහුගිය කාලේ දැන් මේ කාලෙත් අපිට අහන්න ලැබෙනවා ඔය සාමාන්‍යයෙන් බුදුදහම අත්හැරලා තවත් අලුත් ආගම් වලට යන අය නේද? ගායිකාවුද එහෙම ගායකයෝද නේ? ඉතින් ඒ අය මේ බෞද්ධ වෙලා ඉඳලා නැහෙනි. කියන්නේ ඒගොල්ලෝ කිව්වට මේ බුදුදහම අත්හැරලා තමයි මේ යන්නේ කියලා කිව්වට බෞද්ධයෝ වෙලා හිටියනම් අත්හැරලා දාලා යන්නේ නැහැ. ඒ නිසා ඒක අපිට අදාළ නැහැ. නේද? ඒක අපිට අදාළ නැහැ. බෞද්ධ වුණා නම් යන්නේ නැහැ. බෞද්ධයා කියලා කියන වචනේ තේරුම තමයි අවබෝධයෙන් යුක්ත කෙනා කියන එක. බෝධි කියන වචනෙන් හැදිලා තියෙන්නේ. බෞද්ධයා කියන වචනේ හැදිලා තියෙන්නේ බෝධි කියන වචනෙන්. බෝධි කියලා කියන්නේ අවබෝධය. එහෙම අවබෝධය වැඩි කරගත යුතු වර්ධනය කරගත යුතු ධර්ම වලට කියනවා බෝධිපාශික ධර්ම කියලා. මොනවාද? බෝධිපාශික ධර්ම. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම. සත්‍තිස් බෝධිපාශික ධර්ම දන්නේ නැත්නම් බෞද්ධයෙක් වෙන්න බෑ. ඒකත් කියන්න එපා. නේද? සත්‍තිස් බෝධිපාශික ධර්ම දන්නේ නැත්නම් බෞද්ධයෙක් නෙවෙයි. මොනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන්නේ? 37ක් තියෙනවනේ. නේද? සතර සතිපට්ඨානය, සතර ඉරිදිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔය ටික එකතු කරලා බලුවම 37ක් තියෙනවා. ඔන්න ඔය 37න් තමයි බෞද්ධයෙක් කරන්නේ. දැන් උඩ කියනවනේ ඒ අය කියනවනේ බෞද්ධිස්ම කරනවා කියලා. නේද? අන්න ඒ වගේ බෞද්ධයෙක් බෞද්ධ වෙන්න නම් ඔන්න ඔය 37 ගැන දැනගන්න ඕනේ. 37 තමයි වර්ධනය කරන්නේ. එතන තියෙනවා එතකොට මේ ශාරීරිය ගැන ඉගෙන ගත යුතු දේවල්. බුදුරජාණන් දේශනා කළා එතකොට සතර සතිපට්ඨානය තුල තමයි ආරක්ෂාව තියෙන්නේ කියලා අපිට. දැන් අපි අනාරක්ෂිත බවනේ මේ කතා කළේ නේද? ඒ කියන්නේ සතර අපායට වැටෙන තියෙන ඒ විදිහට ඉඩකඩ ගැන අපි කිව්වේ මතක් කළේ. ඒතර බුදුරජාණන් දේශනා කළා අපිට ආරක්ෂාව අපේ ජීවිතයේ ආරක්ෂාව තියෙන්නේ කොතනද කියලා. ජීවිතයේ ආරක්ෂාව තියෙන්නේ සතර සතිපට්ඨානය තුලමයි. සතර සතිපට්ඨානය තුලමයි ආරක්ෂාව තියෙන්නේ. සතර සතිපට්ඨානය කියලා කියන්නේ හරියට අපි කියන්නේ හතර වටින් ආරක්ෂා කරනවා කියලා. නේද? සතර වටින් ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ආන්නේ වගේ දෙයක්. එතකොට එතන තියෙනවා කායානුපස්සනාව. නේද? කය කයානුව බලන විදිය. කය කයානුව බලන ආකාර 14ක් ගැන කායානුපස්සනාවේ තියෙනවා. කය කයානුව බලන ආකාරය. එතකොට සම්පූර්ණයෙන් මේ ශරීරය ගැන අපි ඉගෙන ගන්නවා එතෙන්දී. රූප 28කින් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම එතෙන්දී එකක් ගත්තොත් අපි ගත්තොත් එහෙම එක උදාහරණයක් ඒ 14න් එකක් ගත්තොත් 14න් එකක් තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. ඒතර ධාතු මනසිකාරය අනුව අපි අපේ ශරීරය ගැන බලනවා. ධාතු මනසිකාරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මහා භූත රූප හතරින් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. නේද? අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ මහා භූත රූප හතර විතරක් දැනගත්තට මදි. තව අපි අනිවාර්යෙන් දැනගත යුතු රූප හතරක් තියෙනවා. ඒවට කියන උපාදාය රූප කියලා. ඒව තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන හතර. එතකොට අපි ගත්තොත් එහෙම අපේ ශරීරයේ තියෙනවනේ කුණප කොටස් 32ක්. නේද? කේසාලෝමා නකා දන්තා තචෝ මන්සං නහරෝ කියලා අපි පාඩම් කරේ බොහොම පුංචි කාලේ හැබැයි ඔය ටික. අපි පාඩම් කරෙත් පුංචි කාලේ. අපි තාත්තා භාවනා කරන්න ගිහිල්ලා පොත් අරගෙන එනවනේ. ඒ පොත් දෙනවා අපිට. ඒකට ඒක පාඩම් කරගන්නවා අපි. එතකොට ඒ 32 කොටස් 32ක් තියෙනවා. ඒ කොටස් 32කින් ගත්තොත් කොටස් 20ක් ගත්තොත් පඨවි ධාතුව වැඩි. ඒ කියන්නේ තද ගතියින් යුක්ත දේවල් තමයි තියෙන්නේ. දැන් කේසාලෝමා නකා දන්තා තචෝ කියලා මේ ටික ගත්තම ඒ වගේ තියෙන මොනවද? තද ගතියින් යුක්ත දේවල්. අපි සිහියෙන් නුවණින් බලනවා
තද ගතියින් යුක්ත දේවල් ගැන. ඒකට උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් අපේ තද ගතිය අපිට දැනෙන දෙයක් තමයි හදවතේ ලේ ධාතුව. නේද? හදයන් කියලා හදවත තියෙනවනේ. ඒත් හදවතේ තියෙන ලේ ධාතුව ලෝහිතං කියලා. එතකොට අපි යමක් තදින් ගත්තොත් එහෙම නේද? යමකට අපි තදින් ඇලුම් කරොත් එහෙම ඒක අපේ හදවත තදර්ති දැනෙනව නේද? හදවතට තදටම දැනෙනවනේ. ඒ වගේම තමයි ඒ කැමැත්තක් මුල් කරගෙන අපි තදින් අල්ලගත්තොත් එහෙම දැනෙනවා. අකමැත්තක් තදින් අල්ලගත්තොත් ඒකත් දැනෙනවා. ඒක දන්නේ ඒක දැනේ තරහෙන්. නේද? තද වුණා කියලා කියන්නේ ඔය. නේද? මට තද වුණා හැම කියලා කියනවා නේද? ඒ තරහ. එතකොට හොඳ විදිහට හරි. කියන්නේ කැමැත්ත මුල් කරගෙන හරි. අකමැත්ත මුල් කරගෙන හරි එහෙම දැනෙනවා තද ගතියක්. එතකොට අපි ගත්තොත් එහෙම අපි යන එනකොට නේද? අපි කනකොට බොනකොට යන එනකොට අඳිනකොට පළඳිනකොට මේ හැම වෙලාවෙම ඉරියව් මෙහෙවනකොට ඒක අපි බලන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. දැන් අපි සක්මන් කරනවා කියලා සක්මන් කරනවානේ. ඉතින් සක්මන් කරනවා කියලා කොයිතරම් මේ ඔසෝනවා අරගෙන යනවා තබනවා කියලා මේ ඒ විදිහට වම දකුණ කියලා හරි නේද? කොහොම හරි මේ සක්මන් කරනවා කියලා ඒ විදිහට මේ කොයිතරම් සක්මන් කළත් තේරුමක් නැහැ අවබෝධයෙන් කරන්නේ නැත්තම්. අවබෝධයෙන් කරන්නේ නැත්තම්. චංකමන ආනිසංස කියලා තියෙන වෙනම ආනිසංස 5ක් සක්මණෙන් ලැබෙන ආනිසංස 5ක්. එතකොට අපි කියනවනේ මේ සංසාර ගමන කියලා. අපි කොයිතරම් ඇවිදිනවද බලන්න. නේද? එතකොට අපි ඇවිදිනවා කකුල් දෙකෙන්. නේද? ඊට පස්සේ තවත් ආත්මික කකුල් 4න්. කොච්චර ඇවිදලා තියෙනවද බලන්න. නේද? ඉතින් කකුල් 6ෙන්ද 8ෙන්ද නේද? බහුපා නේද? අපා ඊට පස්සේ කකුල් නැතුව ඇවිදිනවා උරගය වෙලා. එතකොට මේ ඇවිදිල්ලේ කෙලවරක් තියෙනවද? එහෙනම් ඇවිදිල්ලේ කෙලවරක් දකින්න නම් තමන්ට තමන් ආදරෙන් මොකද්ද කරන්න ඕනේ? හරියට ඇවිදලා බලන්න ඕනේ. එතකොට හරියට ඇවිදලා බලනවා කියලා කියන්නේ මොකද්ද? සක්මන. එතකොට දැනගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම එක පාදයක් ඔසවන එක පියවරක් ඔසවනකොට බලනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු හතර මේ ක්‍රියාත්මක වෙන විදිහ. තේරෙනවද? ක්‍රියාත්මක වෙන විදිහ බලනවා. ඔසවනකොට එක පාදයක් ඔසවනකොට අපේ ඔසවන්නේ තවත් පාදයකට බර දීලා. නේද? අනිත් පාදයට බර දීලා තමයි අනිත් පාදේ ඔසවන්නේ. ඒ ඔසවනවා කියලා කියනකොට අපි අනේ ඒ කකුලේ ඔසවනකොටම බර සම්පූර්ණයෙන් බර සැහැල්ලු කර ගන්නවා. එතකොට වායු ධාතුව ක්‍රියාත්මක වෙලා. නේද? වායු ධාතුව ක්‍රියාත්මක වෙලා. ඊට පස්සේ හොද ඔසව පාදේ හිමීට අරගෙන යනවා ඉස්සරහට. බලන්න. ඉස්සරහට අරගෙන යනකොට ඔක්කොම ධාතු ටික ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ක්‍රියාත්මක වෙන ධාතුව තමයි ආපෝ ධාතුව. වැగిරෙන සුළු ස්වභාවයක් තියෙන නිසා තමයි අපි අරගෙන යන්නේ ඉස්සරහට. නේද? වැగిරෙන සුළු ස්වභාවය නැත්තම් අපිට මේ ශරීරයේ එක් පාදේ ඉස්සරහට ගෙනියන්න බෑ. අපි හිතාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් කකුල දිහානේ හිතාගෙන ඉන්නේ මේ ඇවිදිනකොට. එතකොට එතන සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙලා තියෙන තැන තියෙනෝනේ කාට්ලේජ් කියලා කොටසක් නේද? ඕක නැති වුණාම බලන්න තියෙන මේ වේදනාව නේද? කොච්චර ලොකු වේදනාවක්ද කියලා. ඉතින් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආපෝ ධාතුව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිදින එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර බොහොම සියුම් දෙයකින් නෙමෙයි ඇවිදිලා තියෙන්නේ නේ. නේද? බොහොම සියුම් දෙයකින් තමයි. ආහාරයනුත් අපි හදාගන්න බොහොම පුංචි දෙයකින් තමයි මේක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ ටික නැති වුණාම ඇවිදින්න බෑ. නේද? සුළු දෙය එතකොට මෙතන ක්‍රියාත්මක ඇවිදිනවා කියලා කොච්චර ඇවිද්දත් මේක නැති වුණොත් ඇවිදින්න පුළුවන්ද? බෑ. කඳුළු ටික බලන්න. නේද? කඳුළු කියලා කියන එක බොහොම සුළු දෙයක් නේ, පුංචි දෙයක් නේ. කඳුළු ටික බෑ නැත්තම් අපිට ඇස් අරින්න පුළුවන්ද? ඇහෙන් බලන්න පුළුවන්ද? බෑ, බොහොම සුළු දෙයක්. කඳුළු ඉවරුනම කඳුළු දානවා දැන්.
නේද? කඳුළු දාන්න ඕනේ. කඳුළු ඉවරුනට පස්සේ මොකද කරන්න ඕනේ? කඳුළු ටික දාන්න ඕනේ. මෙහෙම තමයි මේ ශරීරයේ ස්වභාවය එතකොට. එතකොට අපේ ශරීරය අපි අර කපාදේ ඉදිරියට අරගෙන යනවා. ඊට පස්සේ අපි බිමින් තියෙනකොට බරගතිය වැඩි කරන්න ඕනේ. අන්න පඨවි ධාතුව ළඟට බර වැඩි කර ගන්නවා. ওই විදිහට පොළොවේ තිබ්බා කියලා දැනගන්න නම් සීත උෂ්ණ ගතිය තියෙන්න ඕන. නේද? කකුල පාදයේ බිම තිබ්බා කියලා කියන්නේ සීත උෂ්ණ ගතියෙන් අපි දැනගන්නේ. සීතලෙන් උෂ්ණත්වයෙන් අපි දැනගන්නේ. ආන්නේ වගේ ධාතු වල ක්‍රියාකාරීත්වයෙන් ධර්මය අවබෝධ කරගන්න විදිය. නිසා බුදුරජාණන් දේශනා කළා පඨවි ගතිය, තද ගතිය මේ විදිහට තියෙන්නේ මොහොතක්වත් වෙනස් වෙනවා. නේද? ආපෝ ගතිය, වැగిරෙන ගතියක මොහොතක්වත් තියෙන එක වෙනස් වෙනවා. ඊළඟට වායෝ ගතිය, හමන පිම්බෙන සුළු ස්වභාවය බොහොම සුළු වෙලාවකින් වෙනස් වෙනවා. ඊළඟට ඒ විදිහට තේජෝ ගතියත් ඒ විදිහට වෙනස් වෙනවා. පඨවි ආපෝ තේජෝ ගතිය වෙනස් වෙනවා. ඒ වගේම මේ ධාතු මනසිකාරයේදී තවත් ගන්න ඕනේ අපි මේ ටික එකතු කර ගන්න ඕනේ තවත් රූප හතරක්. ඒවට කියන උපාදාය රූප කියලා කිව්වේ. වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන රූප හතර එකතු කරගන්න. ඒකට ඒ හතරටම ඒ අටටම කියනවා සුද්ධාෂ්ටකය කියලා. ඒ අටටම කියනවා මොකද්ද? සුද්ධාෂ්ටකය කියලා. ඒතර සුද්ධාෂ්ටකයෙන් තමයි හැම රූප කලාපයක්ම හැදිලා තියෙන්නේ. හැම රූප කලාපයක්ම හැදිලා තියෙන්නේ. දැන් සමහරලාට පඨවි ආපෝ තේජෝ වායෝ ගැන දැනගත්තට මහ භූත රූප ගැන පරමාර්ථ රූප කියලා දැනගත්තට මේ රූප හතර දන්නේ නැත්නම් භාගයයි දන්නේ. කියන්නේ අනිවාර්යෙන් දැනගත යුතු රූප හතර තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන්නේ. වර්ණය කියලා කියන්නේ මේ අපි දකින වර්ණය. නේද? වර්ණයෙන් තමයි අපි මේ දකින්නේ. දැන් අපි ගත්තොත් අපි අහලා තියෙනවනේ සමහර සත්තු නේ බල්ල පූසු වගේ අයට පේන්නේ කළු සුදු විතරයි කියලා. නේද? කළු සුදු විතරයි. ඊළඟට දැන් බලන්නකෝ අපි කළු සුදු රූපවාහිනියක් බලන්න පුළුවන්ද කියලා. නේද? පුළුවන්ද? ඔව්. බලාගෙන ඉන්න පුළුවන් ඉතින් නේද? ඒ වගේ මේ වර්ණයෙන් තමයි එතකොට වර්ණ රූපයක් විතරයි අපේ චක්කු ප්‍රසාද රූපයට වැටෙන්නේ. වර්ණ රූපයක් විතරයි. ඒතර බුදුදහම දේශනා කළා ආන්නේ බාහිර වර්ණ ටික ගැන අපි අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට ගන්ධ කියලා කියන්නේ මේ නැහැ තිබුණට බාහිරින් සුගන්ධයක් හරි දුර්ගන්ධයක් හරි තියෙනවා. නේද? ඒතර සුගන්ධයේ අනිත්‍යයක් නැහැ, දුර්ගන්ධයේ නිට්ටයක් නැහැ. සුවඳ ගඳ කරන්න පුළුවන්. ගඳ සුවඳ කරන්න පුළුවන්. බැරිද? පුළුවන්. ඕනම දුර්ගන්ධයක් සුගඳ කරන්න බැරිද? ඒකට ඕන තරම් ක්‍රම තියෙනවා. එහෙම තමයි ඔය සුවඳ වර්ග හදලා තියෙන්නේ. තේරෙනවද? ඒකට ඒක නිට්ටය නෑ. ඒක වෙනස් වෙනවා. ඒක නිට්ටය නෑ. ඊළඟට රසය. රස හදනවනේ. නේද? අපි දැන් හරිය කැමති රසයට කැමති වෙලානේ අපි ආහාර පාන ගන්නෙ. එහෙම රස ගන්න නැත්නම් දැන් ඉස්සෝ කන්න කැමති කෙනෙකුට ඉස්සෝ රස හදනවා දැන්. නේද? ඒතකොට ඉස්සංග රසය ඉස්සෝ නෙවෙයි තියෙන්නේ. ඉස්සෝ නෙවෙයි තියෙන්නේ. මේ ඉස්සෝ රස හදලා තියෙන්නේ. නමුත් ඉස්සෝ කියලා හිතාන කන්නේ නැද්ද? ආන්න බලන්නකෝ. රසය නේද? අන්න ඒ වගේ. ඔය වගේ රස වර්ග ඕන තරම් හදන්න, සුවඳ වර්ග ඕන තරම් හදන්න පුළුවන්. පළතුරු වල සුවඳක් හදනවනේ දැන්. නේද? ඒ විදිහට. හරිම ලෝකේ ස්වභාවය හරිම ඒ විදිහට ආස්වාදයක් කියලා හිතුවට ඒක බොහොම සුළු වෙලාවයි. සුළු කාලයකට ගත වෙන්නේ. ඒ නිසා තවත් පැත්තකින් ගත්තොත් ඕජාව කියලා කියන්නේ ගුණයට. ඕජාව කියලා කියන්නේ මොකද්ද? ගුණය. අපි දන්නවනේ දැන් ඔය අපි ඉංග්‍රීසි ක්‍රමයට අපි ඉගෙන ගන්න විටමින් වර්ග නේද? කාබෝහයිඩ්‍රේට් අරෝමේවා කියලා ඉගෙන ගන්න ඕන අපිට. ඊළඟට යකඩ වර්ග නේ? යකඩත් අපේ ශරීරයට අපි ගන්න ඕනේ. ඒ කියන්නේ යකඩ වර්ග ගන්නවා කියලා යකඩ කනවද? නෑ නේද? ඒව පිටි විදිහට හරි කොහොම හරි නේද? අයන විදිහට අපි ගන්නවා. කොහොම හරි ඒක ගන්න බෙහෙත් එක්ක අපි ගන්න. ඉතින් ඒ නිසා මේ ශරීරයේ ස්වභාවය බුදුරජාණන් දේශනා කළා මේ ඕජාමය වශයෙන් යුක්තයි. ඕජාමය ගුණයෙන් යුක්තයි. ගුණයෙන් තමයි මේ රූප ඔක්කොම හැදිලා තියෙන්නේ. ගුණයක් නැති දෙයක් නැහැ. ගුණයක් නැති දෙයක් නැහැ. අපි යකඩ කන්නේ කියලා හිතුවට අපි යකඩ කනවා. චුට්ටක් ඕනේ අපිට. නේද? එහෙමනේ.
චුට්ටක් ඕනේ අපිට. ඒවා ගන්න මොකෙන්ද? ආහාරමේ වශයෙන් අපි. බෙහෙත් වශයෙන් ගන්න අපි. ඉතින් මේ විදිහට බැලුවහම බුදුරජාණන් දේශනා කළා තමන්ට තමන් ආදරේ නම් මේ ශාරීරිය හැදිලා තියෙන්නේ කොහොමද කියලා හිතන්න කියලා. තමන්ට තමන් ආදරේ නම් මේ හිත හැදිලා තියෙන්නේ කොහොමද කියලා හිතන්න කියලා. ශාරීරිය ගැන හිතනවා වගේම මේ රූපය ගැන හිතනවා වගේම හිත ගැන අවබෝධ කරගන්න. හිත ගැන අවබෝධ කරගන්න නම් හිතේ ස්වභාවයන් 89ක් ගැන පිළිගන්න ගන්න ඕනේ. ඒකට කියනවා චිත්ත කියලා. සිත් කියලා. සිතේ ස්වභාවයන් තියෙන ප්‍රධාන වශයෙන් 89ක්. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟ මේ දෙන්නම එකතු වෙලා රූපයයි නාමය දෙන්නම එකතු වෙලා තව හදනවා චෛතසික කියලා කොටසක්. සිතුවිලි කියලා කොටසක්. නේද? අපි මොකක් හරි වුණාම කල්පනා කරන්නේ ආහස්ස පොළොව ගැට ගන්න කල්පනා කරනවා කියලා කියන්නේ. නේද? කල්පනාවල් තියෙන්නේ 52යි. කල්පනාවල් කියේ තියෙන්නේ 52යි. 52ම කල්පනා කරන්නේ නැති වුණත් එක හිතක තියෙනවා කල්පනාවන් 5ක්. ඒ පහට කියනවා චෛතසික 5ක්. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාරය. ඒවට කියනවා 5ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවා. මේ 5 ගැන දැනගන්න ඕනේ. මේ විදිහට බලනකොට හිත ගැන දැනගත්තොත්, කය ගැන දැනගත්තොත් අන්න අප තමන් ගැන දැනගත්ත වෙනවා. තමන් ගැන දැනගන්න කෙනාට තමයි තමන්ගේ ආරක්ෂාව හොඳට හදාගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඉස්සෙල්ලා මේ විදිහට කායික විවේකී ඇති කරගත්තා, බණ අහලා ඊළඟට භාවනා කරලා සමත භාවනාවට ඇති භාවනාවක් කරලා හිතේ සමාධිය ඇති කරගෙන උපදි විවේකී ඇති කරගන්නවා. කියන්නේ කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගන්න විවේකී ඇති කරගන්නවා. එතකොට ආන්න එහෙම විවේකී ඇති කරගත්ත කෙනාට තමයි ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙලෝ ජීවිතෙත් අපි ආරක්ෂාව හදාගත්ත වෙනවා. නේද? පරලෝ ජීවිතෙත් ආරක්ෂා කරගත්ත වෙනවා. සාංශාරික ගමන අපේ ආරක්ෂා කරගත්ත වෙනවා. එහෙම ආරක්ෂා වීමට නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් නිවන් අවබෝධය කරගෙන පරිනිර්වාණයට පත් වෙන්න ඕනේ. ඒ සඳහා තමයි මේ දේශනා කරන මේ ශ්‍රවණය කරන ධර්ම කොටසත් හැම දිනාටම පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. රැස් කරගත්ත සියලු පින් ප්‍රථමයෙන්ම දේවතා සමූහයට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවිසුළු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියෝ කී දෙනෙක් ඉන්නවද පින් අනුමෝදන් කරන්න? නේද? 33 කෝටියක් විතරද? දෙවියෝ අනන්තයිනේ අප්‍රමාණයිනේ. නේද? ඒ නිසා ඒකත් කලකිරෙන්න හේතුවක් නේ. අර දෙවියද මේ දෙවියද කිය කල්පනා කරගෙන ඉන්නවට වැඩිය හොඳයි සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා. නේද? දෙවියන්ගේ දිවස වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධි වලින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු නවසීලාන්තයේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී එම්.එම්. ගුණවර්ධන මැතිණිය, ඒ වගේම ඉනෝකා විමලරත්න මහත්මිය, බර්නාත් විමලරත්න ඒ මහත්මයා, එංගලන්තයේ පදිංචි සජිත් විමලරත්න මහත්මයා, ඒ වගේම මිහිරි සුගන්ධිකා මහත්මිය ඇතුළු කොට ඇති පින්නතුන්, මීට වසර 3කට ඉහතදී පරලෝසපත්වන්ට යෙදුණු DAS චන්දන ගුණවර්ධන මහත්මයාට, ඒ වගේම DA ගුණවර්ධන මහත්මයා ඇතුළු ඒ විශේෂයෙන්ම ගුණවර්ධන මෙතිනිය නමින් මිය පරලෝකීය සහෝදර සහෝදරයන් 16 දෙනා ඇතුළු කොට ඇති මියගී සිළුම දෙනා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බර්නාත් විමලරත්න මහත්මයාගේ දෙමාපියන් සෝමපාල කළුආරච්චි, ඒ වගේම සිරියාවතී KK මාග්‍රට් සුජාතා රංජනී ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාමත්, ඒ වගේම ඥාති දියණියන්, ඒ වගේම සංජීව විතාන, සිරිපාල විජේතුංග යන ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනා මේ පින් අනුමෝදන් වේවා. මේගේ ඥාතීන් කොච්චරද කියලා බලන්න. කලකිරෙන්නේ නැද්ද එහෙම අහනකොට? නේද? කෙලවරක් තියනවද? කෙලවරක් නැහැ. ඒ නිසා මේ මීගී සියලුම ඥාති මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිත සූපත් භාවයට පත් කරගනිත්වා. උතුම් නිවනින් සැනසීම මුදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. අපවත් වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාද්‍ය ජාලේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය අප ගුරු දේවෝත්තම
බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මේ හැම පින්කමක්ම සිද්ධ කරගන්නේ. නායක ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන් වේවා. සියලුම යතීන්ද්‍රයන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වේවා. පැතු බෝධි වලින් උතුම් නිවනේ සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම වයස අවුරුදු 88 වෙනි වියේ පසුවන එම්.එම්. ගුණවර්ධන මහත්මිය විශේෂයෙන්ම මේ ධර්ම දානමය පින්කම සිදු කරගන්නවා වගේම විශේෂයෙන්ම මිහිරි සුගන්ධිකා දීනි මතක් කළා. එතුමිය විශේෂයෙන්ම ඊටාම වටිනා පින්කම් ජීවිතයට එකතු කරගෙන තිබෙන බව. ඒ නිසා හැම මොහොතකදීම පුළුවන් හැම මොහොතකදීම පින්කම සිද්ධ කරගන්න තමයි එතුමියගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව. ඒ නිසා එතුමියටත් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම වයස අවුරුදු 83 වන විහි පසුවන යෙහෙළිය කුසුමා කළුආරච්චි මහත්මිය ඇතුළු කොට ඇති හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. පින්කමට සහ සම්බන්ධ වුණු දායකත්වයේ ගැන කටයුතු කරන්නට යෙදුණා වගේම විශේෂයෙන්ම දියණිය බෑණනුවන් ඇතුළු දරුමුණුබුරන් ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. පින්කමට සහ සම්බන්ධ වුණු හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. හැම දිනාටම තව තවත් මෙවැනි පින්කම් සිද්ධ කර ගන්නට කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. සීල බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්නට. ඒ වගේම බෞද්ධ නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන සෑම සුළු දිනාටම ලක්වැසිලෝ වැසි හැම දිනාටම ආශිර්වාද කරන මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තියන්ගේ අනුභව බලෙන් තුනුරුවන් තුළ පවතින සූසි මහා ගුණානුභව බලෙන් දෙවියන්ගේ දේව ආශිර්වාද බලෙන් සසර පුරුදු කරගෙන පාරමී ගුණ බලෙන් හැම දිනාගේම ජීවිතවලට පැමිණෙන කරදර විපත් අපලෝදුරු දුරු වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. එදිනෙදා සිදු කරන සීලම ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් ආදී කටයුතු එත්තම් ඒ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සම්මා සම්බුද්ධ ශාසනය තුල තව තවත් දාන සීල භාවනා ආදී උසස් ගුණ පුරන්නටත් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී ධර්මයන් සම්පූර්ණ කර ගන්නටත් සද්ධර්ම ශ්‍රවණය කළා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලබාගෙන සමත විදුසුන් භාවනා වඩා සත්‍තිස් බෝධිපාශික ධර්මයන්ද වඩා වර්ධනය කරගෙන චතුස්සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කර ගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. ඔහොම වන්දනා කර ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු.